2011 ළමයි රචනා කරන්නේ. හරි කැමරාවක භාවිත කරන සූම කාච සැකස්මක් එක රූපේ හරි මම රූපය ඇඳලා තියෙන එක රූපේ පෙන්වයි. විචල්්‍ය D දුරකින් මෙන් වූ නාභික දුර F1 වන උත්තල කාචයකින් සහ නාභික දුර F2 වන අවතල කාචයකින් ඒ සමන්විත වේ. සූම කාචයක අභිමතාර්ථය වන්නේ D හි කුඩා විචලනයකින් කාච සංයුක්තයේ සඵල නාභික දුර සැලකිය යුතු ප්‍රමාණයකින් සියලු මාරු කර ගැනීම මගින් වස්තුවට විචල්්‍ය විශාලනයක් ලබා දීමයි. සාමාන්‍ය මේ zoom lens වල ඔයගොල්ලෝ කැම් වල දැකලා ඇති. අර ඉස්සරහා තියෙන zoom කාච zoom lens නේ. හරි. ඒකේ මේ සැකස්ම තමයි මේකෙන් අපි විස්තර කරන්නේ මේ ගානත් එක්ක. හරි. එතකොට දැන් මෙතන ගත්තොත් මේ lens එකේ මෙතන තියෙනවා උත්තල කාචයක්. මේ රේඛාව දිගේම උත්තල කාචය තියෙන්නේ. චූටියට ඇඳ කියලා පොඩි කාචයක් නෙමෙයි මේක. මෙහෙම ඇඳලා මේ රේඛාව දිගේම උත්තල කාචය තියෙන්නේ. මෙතන තියෙනවා අවතල කාචයක්. මේ අතර පරතර ළමයි අපිට එහා මෙහා කරන්න පුළුවන්. අර ඔයගොල්ලෝ දැකලා ඉතින් ඉස්සරහා කරපුවාන්නේ. කරපුවාදී මේ දුරවල් එහා මෙහා වෙද්දී අපිට මේ zoom වෙනවා. හරිද? ફોකස් වෙනවා. ඒවා පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ දින ළමයි වස්තුවකින් එන කිරණයක්. මේ කිරණ දැන් මේ උත්තර කාචේ වදිනවා. හරි මෙතන මේ උත්තර කාචේ තියෙන්නේ. හරි නිකන් මෙතන වස්තු උස නිකන් හිතන්න වාර් නෝට් කියලානේ. හරි වස්තු උස ආර් නෝට් නම් මේ එන කිරණය මෙතන උත්තර කාචේ වැදිලා අபிසරණ වෙනවා. අபிසරණ වෙලා ගිහිල්ලා මෙතන එකතු වෙන්න තමයි එන්නේ. අර අපි කලින් ගණන් හිතුවේ. මෙතන එකතු වෙන්න ආවට එකතු වෙන්න දෙන්නේ නැහැ. ඊට කලින් අවතල කාචේ වදිනවා. අවතල කාචේ වදිනාම කිරණේ මොකද වෙන්නේ? හරි පොඩි මේ අපසරණයක් පෙන්වන්නේ. අපසරණයක් පෙන්වන. මෙතනින් කිරණේ පොඩි අපසරණයක් පෙන්වනවා. මෙහෙම එන යන පාරේ යන්නදදී මෙතනින් කිරණේ අපසරණය වෙලා මෙන්න මේ පිටිපස්සේ තමයි අවසාන ප්‍රතිබිම්බය තිබෙන්නේ. පැහැදිලිද? ඉතින් මෙතන අහනවා ළමයි අර අයි වල තාත්වික ප්‍රතිබිම්බයක් සෑදීම සඳහා මේ කාච දෙක අතර පරතරය මේ උත්තර කාචයේ නාභී දුරත් එක්ක තෘප්ත කරන්න ඕන අසමානතාවය මොකක්ද? දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ළමයි මේ කාච දෙක අතර පරතරය මේ උත්තර කාචේ නාභී දුරට වඩා අපි දන්නවා උත්තර කාචයකට සමාන්තරව આવොත් මොකද වෙන්නේ? නාභීන් එකතු වෙන්න යන්නේ කිරණේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් දුරනේ F1. ඒ F1ට වඩා මේ කාච දෙක අතර පරතරය අඩුවෙන් තියෙන්න ඕනේ. බැරිලාකට මේ අවතල කාචේ මෙහෙ තිබ්බනම් කිරණය මෙතන එකතු වෙලා තමයි අවතල කාචෙට ගිහිල්ලා වදින්නේ යන්නේ. වැදිලා කිරණේ අපසරණ වෙලා මෙහෙ එකතු වෙන්නේ මෙන්න මෙහෙ යන්නේ. එකතු වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම කාච දෙක අතර පරතරය මොකද වෙන්න ඕනේ? හරි කාච දෙක අතර පරතරය මේ උත්තර කාචේ නාභී දුරට වඩා අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? උත්තර කාචේ නාභී දුරට වඩා අඩු වෙන්න ඕනේ. ඒක ඊටමත් වැදගත්. හරි. හොඳයි. ඊට පස්සේ අහලා තියෙනවා B අවතල කාචයේ සිට B දුරක් දකුණින් කාච සංයුක්තයේ අයි ප්‍රතිබිම්බයේ සාදයි. F1 F2 සහ D ඇසුරෙන් B සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. හරි. B සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. එතකොට මෙතන F1 F2 පාවිච්චි කරන්න වෙනවානේ. හොඳයි. දැන් අපි දන්නවා ළමයි දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දුර D. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර කීයද? බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දුර උත්තර කාචේ නාභිය දුරනේ. මොකද උත්තර කාචයකට සමාන්තර වෙන කිරණයක් නාභිය එකතු වෙන්න නෑ නෙමෙයි. එකතු වෙන්න දෙන්නේ නෑ. මෙතන වදිනවා. මෙතන දුර ගත්තොත් හරියටම F1 ට සමානයි. එහෙනම් F1 ගේ මේ D අඩු කරාම ළමයි මෙන්න මේ දුර අපිට ගා ගන්න පුළුවන් කීයද? F1 ඍණ D. F1 ඍණ D. හරි. F1 ඍණ D. දැන් නිකන් හිතන්න අපි අර කලින් ගානක් හිතුව මතකද? දැන් අපි කියන ඇත්තටම මෙහෙම නෙන්නේ. අපිට ඍණ තැන හරියටම කියන්න බැරි හින්දා අපි හිතනවා මෙහෙම. මෙතන වස්තුවක් තිබ්බනම් මොකද වෙන්නේ? හරි කිරණේ. දැන් අපි කියන මෙතන වස්තුවක් තිබ්බනම් අපි ආපස්සට ගමුනේ. මෙතන වස්තුවක් තිබ්බනම් මේ පාරෙම කිරණේ ගිහිල්ලා අවතල කාචය වැදිලා අපසරණ වෙලා යන්නේ. දැන් මෙහෙන් යද්දි කිරණේ ඈතන හින්දා පිටිපස්සට දික් කරන් ආවම මෙන්න මෙතන එකතු වෙන්නේ. තවත් ඔය වගේ කිරණයක් කොහොමද ඇදලා බැලුවේ නේ? පිටිපස්සට දික් කරන් ආවම මෙතන එකතු වෙනවා. අපි එහෙම හිතන අර කලින් බංගානක් හදුවේ වගේ අපි හිතනවා මෙතන වස්තුවක් තිබ්බනම් මෙතන ප්‍රතිබිම්බය ඇති වෙන්නේ නේ. මෙතන වස්තුවක් තිබ්බනම් මේ එන කිරණ අපි ආපස්සට හිතමු. මේ අවතල කාචය වැදිලා අපසරණ වෙලා මේ පාරමයි යන්නේ. ආලෝකයේ ප්‍රතිවර්තතාවය. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියා නම් මෙහෙ කිරණාව නම් මේ පාරමයි යන්න ඕනේ. ඒ නිසා අපි එහෙම අරගෙන දානවා අවතල කාචයේ කාච සූත්‍රය. හරි එතකොට දැන් V කියන්නේ මෙයා එතකොටනේ. හරි U කියන්නේ මෙන්න මේ දුර. හරි ඒක කෙලින්ම V ම තමයි නේ. මේක දින සංකේතي V. එතකොට එකයට V ට දාන්න වෙන්නේ දැන් මෙතන වස්තු තිබ්බනම් වස්තු දුරනේ මෙතන V ලෙස අරන් තියෙන්නේ. හරි U කියන එක තමයි V වෙන්නේ. ඉතින් V කියන එක තමයි මෙතන F1 ඍණ D වෙන්නේ. එතකොට මෙතන එකයට F1 ඍණ D. අඩු කිරීම ඍණ හරිද ඍණ කියන අඩු කිරීම U ට දාන්න වෙන්නේ මෙන්න වස්තුව මෙතන තිබ්බ කියලා දිනගත්තේ අවතල කාචෙට වස්තුක V සමානයි එකයට ඍණ මෙතන ඍණ නෙමේ අවතල කාචයක් හින්ද නාභික දුර දාන්න F2 හරි කොහොල පොඩ්ඩක් සුළු කරලා ඔයගොල්ලන්ට
සම්බන්ධය ගන්න පුළුවන් ටිකක් ඕන අසුරු කරන් යන්න. නැත්නම් ඔහොම තිබ්බත් කමක් නැහැ. හරි. ඔක තමයි සම්බන්ධනේ. පැහැදිලිද? අපි හිතනවා මෙතන වස්තුවක් තිබ්බනම් මේ පැත්තට කිරණ එනවනේ. හරි. අපසරණ වෙලා පස්සට දික් කරන් ගියාම මෙතන තමයි ප්‍රතිබිම්බය. ඒතකොට v ට දාන්නේ f1 ඍණ d. u ට දාන්නේ මෙන්න මේ දුර වස්තුර. මෙතන වස්තුව තිබ්බනම් අවතල කාර්යන වස්තුර මේකේ සංකේතي v. ඔක ගත්තා නම් හරි සම්බන්ධය උදලින් ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා C වල එක සංයුක්තයේ සඵල නාභිය දුර නිර්ණය කිරීම සඳහා ප්‍රකාශ අක්ෂයේ සිට R0 දුරකින් උත්තල කාචයේ මත පතිත වන සමාන්තර කිරණ සලකන්නලු. අවතල කාචයේ මෙම කිරණය ඇතුළු වන විට ප්‍රධාන අක්ෂයේ සිට එයට ඇති උස අන්න. මෙන්න මේ උස R ලු. හරිද? R මෙන්න මේකෙන් ලැබෙනවා වෙන්නලු. ඉතින් මෙතන ළමයි ඔයගොල්ලන්ට මම කිව්වා ජ්‍යාමිතිය පාවිච්චි කරන්න වෙනවා සමරූපී ත්‍රිකෝණ. හරි? සමරූපී ත්‍රිකෝණ. දැන් බලන්නකෝ මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපීනේ. එතකොට මේ උස R0 නම් මේ උසත් කීයද? R0 නේ. R0 ගත්තොත් මේ ත්‍රිකෝණේ සිම්පල් ආකාර සමරූපී වෙනවා. මේ ටික අපි දන්නවනේ f1 ඍණ d. ඒක සමරූපී වෙනවා මේ ත්‍රිකෝණේ මේ ටික. f1 නේ. මම ලියනවා මෙහෙම. එතකොට R බෙදීම මේ ත්‍රිකෝණේ මේ ටික බෙදීම මේ ත්‍රිකෝණේ මේ ටික R0 සමානයි. මෙතන අපිට R නියුක්ත කරන්න තියෙන්නේ. හරි මේ ත්‍රිකෝණේ මේ ටික බෙදීම මේ ත්‍රිකෝණේ මේ ටික සමානයි. මේ ත්‍රිකෝණේ මේ ටික f1 ඍණ d බෙදීම මේ ත්‍රිකෝණේ මේ ටික f1 බලන්න හරියට මෙතන උත්තරය. සමරූපී ත්‍රිකෝණ වලින් මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපී. මේ ත්‍රිකෝණේ මේ උස බෙදීම මේ ටික සමානයි. මේ ත්‍රිකෝණේ මේ ටික බෙදීම මේ ත්‍රිකෝණේ මේ ටික f1 හරි. ඔතනින් ගෙලින්ම සිම්පල් R උක්ත කරාම R0 හරස් ගුණ කරලා f1 ඍණ d සංකේත වලින් හදන ගණන් ටික ලේසි ඉතින් ඉක්මනට හදන්න ඕනේ. පොඩ්ඩක් හිතන්නත් වෙනවා ඉතින්. කෙලින්ම එනවා. දැන් ඊට පස්සේ අපිට කියනවා දෙක. එක රූපයේ වෙන්වා ඇති අවතල කාචයෙන් නිර්ගත වී I අවසාන ප්‍රතිබිම්බය කරා ළඟාවන කිරණය අවතල කාචයෙන් පසුපසට වම් දිශාවට දික් කළහොත් ඒ අවසානයේ P ලක්ෂයේ පතන කිරණය හමු වෙනවලු. මෙන්න මේ I වලින් මෙන්න මේ කිරණය පස්සට වම් දික් කරන් ගියාම මේක කැඩෙන්නේ. මේක හරියට මෙන්න මෙතන හම්බ වෙනවලු. හමු වෙයි. අපෙන් අහනවා එතකොට හරිද? අවසාන ප්‍රතිබිම්බයේ I සිට Q ලක්ෂය දක්වා ඇති දුර කාච සංයුක්තයේ සඵල නාභිය දුරට f ට සමානයි. ඒ කියන්නේ මේ I වල ඉඳන් මෙන්න මෙතනට දින දුර Q. මෙන්න මේ දුර තමයි ගානේ කියනවා සඵල කියන්නේ මේ සූම කාචයේ සඵල නාභිය දුර ලෙස ගන්නලු. හරි එමය ගානේ කියලා තියෙන සූම කාචයේ මේ සංයුක්ත කාචයේ අර ස්පර්ශ කාච දෙකක් නෙමෙයිනේ. ස්පර්ශ කාච දෙකක් නා අපි මේ සමග කාචය ගද්දි P සමානයි P වන්දන P තුන දාන්නේ නේ. එතන ස්පර්ශ කාච දෙකක් නෙමෙයි හින්දා මේ වගේ වෙලාවක අපිට ගානේ කියලා තියෙනවා සමග කාචය මේ සංයුක්ත කාචය සූම කාච සංයුක්තයේ සමක නාභිය දුර මෙතන ඉඳන් මෙතනට දින දුරට සමානයි කියලා ගන්නලු. හරි. ඒක ඔයගොල්ලන්ට තේරෙන්න මොකද සමාන්තරව අපි සාමාන්‍ය මෙතන එහෙම ගන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය ගානේ කියලා දෙන්නේ කියලා ගන්න. හරි මේ දුර සමග කාච නාභිය දුර. ඉතින් ඔකත් පාවිච්චි කරලා මෙන්න මේක ලබා ගන්නලු. ඔබට අර සිම්පල් B වලයි C වල එකෙහි ගත්ත සහ ජ්‍යාමිතිය පාවිච්චි කරන්න. දැන් උතරන් තමයි ඔයගොල්ලන්ට පේනවා සමරූපී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මොකද්ද? එකක් මෙන්න මේක. මෙන්න මේ ත්‍රිකෝණයයි හරිද? මෙන්න මේ ලොකු ත්‍රිකෝණයයි. හොඳට බලන්න. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සම කෝණී වෙනවා. ඉතින් ඔකින් ඕගොල්ලන් ලියුවේ හැකි මොකද්ද? හරිද? සිම්පල් R බෙදීම R0 ඔන්න බලන්න සිම්පල් R බෙදීම R0 සමානයි සිම්පල් R බෙදීම R0 සමානයි මේ ත්‍රිකෝණේ මේ ටික කීයද? B නෙමෙයි B. B බෙදීම මොකක්ද මේ ත්‍රිකෝණේ මේ ටික F. හරි ඒතකොට ඔයගොල්ලන්ට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන අපි ගත්තා R ට R0 මේක අංක 1 කියලා ගන්නකො මේක අංක 2 කියලා ගන්නකො මේ වම් පැත්ත මේකේ වම් පැත්ත සමානයි අංක 1 සමානයි අංක 2කින් ඔයගොල්ලන්ට B යට F සමාන කරන්න පුළුවන් F1 ඍණ D යට F1 ඔන්නම සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සම කෝණී. එතකොට මේ දිග බෙදීම මේ දිග සමානයි මේ ත්‍රිකෝණේ මේ දිග බෙදීම මේ ලොකු ත්‍රිකෝණේ මේ දිග. නේ F B යට F. ඔන්න ඔය ගත්ත එකයි මෙන්න මෙතන අපි අර කලින් කාසූත්‍ර දාලා ගත්ත එක තියෙනවනේ. මේ මෙන්න මේයි සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට try එකක් දෙන්න ඔය F සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන්. හරි. ඒ ඔගේ අයින් කරන්න වෙන්නේ මොකද්ද? B නේ. හරි පුළුවන් ඔය ගන්න try එකක් දෙන්න. හරි කරන්න තියෙන්නේ මේකේ B අයින් කර ගන්න තියෙන්නේ. හරි.
මේක v අයින් කරගන්න. ඉතින් මේකේ v උත්තර කරලා මේකට ආදේශ කරලා හරි මොකක් හරි සුළු කිරීමක් කරලා ඔයගොල්ලෝ උත්තරේ ගන්න. හරි මේ දෙක පාවිච්චි කරලා මේකෙත් v මේකෙත් v දිනවනේ. ওই දෙකෙන් v අයින් කරලා එක සම්බන්ධයක් ගත්තාම මේක ගන්න පුළුවන්. බව වෙන්න එක. හරි ඔක තමයි ගන්න තියෙනවා. ඒක දැන් ඔප්පු කරන්න යන්නේ ඉතින් පස්සේ කරගන්න පුළුවන්. හරි සමීකරණ ටික මම අරන් දුන්න සම්බන්ධතාව ටික හොඳයි. දැන් ඔකෙන් පස්සේ අපි ඔක ගත්තාම මේ එන්නේ ළමයි මම උත්තරේ ලියන්න මේ දෙක සම්බන්ධ කරලා මේ බව වෙන එක ගන්න පුළුවන් ඈ. සුළු කිරීම දීන ටික සුළු කරන්න වෙයි. හරි මෙන්න සම්බන්ධය. F2 ඍණ F1 ධන D. ඔය එන්නේ ළමයි මේ සංයුක්ත කාචයේ සඵල නාභිය දුරට ප්‍රකාශනයක් අපි ගන්න. ඔය මතක තියාගන්න ඕනේ නැහැ. ඉතින් මේ වර්ගය ගණන දුන්නාම අතල ගන්න තියෙන්නේ. සාමාන්‍ය විදියට. හරි 3 F1 12යි F2 18යි සෙන්ටිමීටර නම් D සෙන්ටිමීටර 0.4යි දක්වා. දැන් මෙන්න මේ කාචේ අර ඔයගොල්ලෝ එහෙම ඉස්සරහා ලෙන්ස් එක කියන්නේ කාචේ කරකවන්න තියෙන්නේ කැමරාවේ zoom එක කරද්දී කැමරාව පාවිච්චි කරන කට්ටිය දන්නවනේ. අර ඔයගොල්ලෝ zoom කරද්දී ඉස්සරහාම කරකවන්න යක් තියෙනවනේ. ඒක කරකවද්දී ළමයි මේ කාච අතර පරතර අඩු වැඩි කරන්න පුළුවන්. මේ D කියන එක සෙන්ටිමීටර එනේ මේ දෙක ස්පර්ශව තියලා සෙන්ටිමීටර ඔන්න 4 දක්වා අපිට වෙනස් කරන්න පුළුවන්. 0.4යි අතරනේ. සීමාරු කරගන්න පුළුවන් නම් සංයුක්තයේ අවමහා උපරිම නාභිය දුර වල අහනවා. ඉතින් මෙතන F1 F2 නා අපි දන්නවනේ කීයද? F1 කීයද? 12යි. 12 කරක් F2 18. බෙදීම හරි F2 18 ඍණ F1 12 නේ. මෙතන ධන D. මෙතන පොඩ්ඩක් සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. හරි 12 කරක් 18. එතනින් සුළු කරලා ගන්න. ඊට පස්සේ මෙතන දැන් ඔන්න ඔතනින් එන සම්බන්ධ දිනවන්නේ. හරි මෙතන සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. හරි මෙතන ඔන්න 10වරක් 18 180යි නේ 180යි දෙවරක් 18 36යි නේ. ඒතර එන්නේ මෙතන වගේ 216ක් දෙන්නේ. අන්න 216ක් උඩින් බලන්න ටොටස් සුළු කරලා බලන්න හරියට 216 මෙතන 18න් 12ක් කරුණාම කියේ 6යිද 6 ධන D නේ. සංයුක්ත කාචේ නාභිය දුර. ඒතර D වලගේ අපි සෙන්ටිමීටර බිඳුවක් විතර මේ කාච් දෙක අතර පරතරේ බිඳුවක් වුණොත් මෙතනින් බලන්න F කීයද කියලා 216 වේදීම 6 සුළු කරලා බලන්න කීයද කියලා. D යගේ සෙන්ටිමීටර 4ක් විතර. එතන 216 බෙදීම 6යි D 4යි නේ. 6යි 4යි කීයද? 10යි නේ. එතකොට 216 10න් බෙදුවාම 21.6ක් කියලා එනවා උතන. අතන මම හිතන්නේ 216 කීයද බෙදුවාම කො. අතන එන්න ඕනේ සුළු කරලා බලන්න සෙන්ටිමීටර 36යි නේ. සෙන්ටිමීටර 36ක්. මෙතන සුළු කරාම 36ක් කියලා එනවා සෙන්ටිමීටර. දැන් බලන්න උතන D ගේ පොඩි විචලනයකට සෙන්ටිමීටර 0.4 දක්වා D ගේ කුඩා විචලනයකට අපිට මේ සූම කාච සංයුක්තයේ සඵල නාභිය දුර සෙන්ටිමීටර 21.6 ඉඳන් සෙන්ටිමීටර කීය දක්වාද 36 දක්වා විචලනය කරගන්න පුළුවන්. හරි. මම නිකන් මේක ගත්තේ ලියන්නම්. සූම කාචේ අපි සෙන්ටිමීටර D නේ 0.4 අතර වෙනස් කරද්දී සූම කාචේ සඵල නාභිය දුර බලන්න මම දැන් මෙතන නම් එන්නේ සෙන්ටිමීටර බිඳුවක් වුණොත් ආවේදී 36 නේ. මේක ඇත්තට ඔහොම දාන්නේ 36යි D 4ක් වුණොත් සෙන්ටිමීටර අතන ආවේ 21.6. ඒ කියන්නේ මේ කාච දෙක අතර උත්තල සහ අවතල කාච දෙක අතර පරතරයේ සෙන්ටිමීටර 0.4 දක්වා විචලනය කරද්දී මේ සූම කාච සංයුක්තයේ සඵල නාභිය දුර සෙන්ටිමීටර 21.6 ඉඳන් සෙන්ටිමීටර 36 දක්වා අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ අන්තිමට අහලා තියෙනවා ඔබේ ප්‍රතිඵලය සූම කාචයේ අභිමතාර්ථය සපුරාලායිද හේතුව අහනවා. ඉතින් සූම කාචයේ අභිමතාර්ථය ගන්න දුන්නා අර D ගේ කුඩා විචලනයකින් F වලගේ සැලකිය යුතු වගේකින් වෙනස් කරගන්න ඕනේ කියලා නේ. ඒක වෙලා තියෙනවා නේ. D ගේ පොඩි විචලනයකින් F ගේ සාමාන්‍ය හරියක් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි ලියන්නේ. සපුරාලනෝනේ. හොඳයි.